අද අපි තවත් data structure එකක් ගැන කතා කරමු. අද අපි කතා කරන්නේ tree data structure එක ගැන. මොකක්ද මේ tree data structure කියන්නේ? tree data structure කියන්නේ non-linear data structure එකක්. අපි මේ වගේම non-linear data structure එකක් කලින් දවසක කතා කරා. ඒ තමයි graph කියන data structure එක. ඒ graph කියන data structure එක වගේම මේ tree කියන data structure එකත් non-linear data structure එකක්. හැබැයි මේ tree කියන data structure එක hierarchical data structure එකක්. hierarchical කියන්නේ ඒකට යම්කිසි levels වගේක් තියෙනවා. ඒ කියන්නේ අපිට hierarchy එකකට මේ tree එක identify කරගන්න පුළුවන්. ඒ වගේම මේ tree data structure එක නිර්මාණය වෙලා තියෙන්නේ nodes සමූහයක් එකතු වෙලා. මේ tree data structure එකේ concept එක දිහා බැලුවොත් එහෙම ඒක හරියට අනිත් පැත්තට හරවපු ගහක් වගේ. ඒ කියන්නේ ගහේ මුල් තියෙන්නේ අහස පැත්තටත් ගහේ අතුකොළ තියෙන්නේ පොළොව පැත්තටත් කියන අදහස තමයි මේකේ මේ tree data structure එකේ concept එක වෙන්නේ. හරියට family tree එකක් වගේ. tree data structure ගැන කතා කරනකොට අපිට සම්බන්ධව තියෙන terms ගැන දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. root node එක කියන්නේ අපේ tree data structure එකේ තියෙන පළවෙනි node එක. ඒ කියන්නේ උඩින්ම තියෙන node එක තමයි මේ root node එක කියලා අපි හඳුන්වන්නේ. එතකොට parent nodes කියලා අපි හඳුන්වන්නේ ඒ node එකට child nodes තියෙනවා නම්. එක node එකකට child nodes තියෙනවා නම් ඒ node එක parent node එකක් වෙනවා. ඒ වගේම තමයි child node එකක් කියන්නේ ඒ node එකට parent කෙනෙක් ඉන්නවා නම් ඒ node එක child node එකක් වෙනවා. ඊළඟට තියෙන අපිට leaf nodes කියන එක. leaf nodes කියන්නේ එක node එකකට තව child nodes නැත්නම් ඒ node එක leaf node එකක් වෙනවා. ඒ කියන්නේ එතනින් chain එක අවසන් වෙනවා. siblings කියන්නේ සාමාන්‍ය siblings කියන්නේ සහෝදරයන්ට. ඒ වගේම තමයි මෙතනදිත් siblings කියන්නේ එකම parent node එක share වෙන child nodes තියෙනවා නම් ඒ child nodes ටික siblings වෙනවා. edges කියන්නේ මේ nodes ටික connect කරන්න දක්වන අපි lines ටිකට තමයි edges කියලා කියන්නේ. අපි tree data structure එකේ parts ගැන බැලුවොත් එහෙම දැන් මේ තියෙන්නේ tree data structure එක. අපි දන්නවා මුලින්ම තියෙන්නේ උඩින්ම තියෙන්නේ root node එක. ඒ වගේම තමයි අපිට ඉන්නවා parent nodes. parent nodes කියන්නේ nodes with children. දැන් බැලුවොත් මේ node එකටයි මේ B කියන node එකටයි child nodes තියෙනවා. එතකොට එයාලා parent nodes වෙනවා. එතකොට මේ ඉන්නේ child nodes. මොකද මේ node එකට parent කෙනෙක් ඉන්නවා. මේ node එකටත් parent කෙනෙක් ඉන්නවා. එතකොට root nodes තියෙනවා, parent nodes තියෙනවා, child nodes තියෙනවා. ඒ වගේම තමයි siblings ඉන්නවා. siblings කියන්නේ එකම parent ඉන්න child nodes. දැන් බලන්න මේ B1 B2 කියන්නේ B ගේ child nodes. ඊට පස්සේ අපිට තියෙනවා leaf nodes. leaf nodes කියන්නේ ඒ node එකෙන් පස්සේ chain එක නවතිනවා. ඒ node එකට child nodes නැහැ කියන. ඊට පස්සේ අපිට තියෙනවා edges. edges කියන්නේ මේ nodes අතර තියෙන connection එක තමයි මේ edge එකකින් දක්වන්නේ. අපි tree data structure ගැන කතා කරනකොට අපිට එන තවත් term එකක් තමයි මේ path කියන term එක. path කියන term එකෙන් කියන්නේ අපි යම්කිසි තැනකට යන මාර්ගය. එතකොට මේ tree data structure එකේ එක node එකකට අපි කොහොමද ගමන් කරන්න ඕනේ කියන එක තමයි මේ path එකකින් කියන්නේ. හැම වෙලේම path එක පටන් ගන්නෙ root node එකේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම මේ tree data structure එකේ B22 කියන node එකට යන path එක මොකක්ද කියලා අපිට පේනවා R වලින් තමයි පටන් ගන්න ඕනේ. root node එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ තියෙන්නේ B කියන node එක. ඊට පස්සේ තියෙනවා B2 කියලා node එක. ඊට පස්සේ තියෙනවා B22 කියලා node එකක්. එතකොට මේ tree data structure එකේ B22 කියන node එකට යන තියෙන path එක තමයි R B B2 සහ B22.
ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් ගැන කතා කරනකොට ඊළඟට අපිට එන ටර්ම් එක තමයි මේ height කියන ටර්ම් එක. height කියන්නේ මොකද්ද? height කියන්නේ උස. එතකොට මේ ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් එකේ උස අපි තීරණය කරන්නේ කොහොමද? ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් එක උස තීරණය කරන්නේ longest path. ඒ කියන්නේ මේ ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් එකේ තියෙන දිගම path එකේ තියෙන nodes ගන්න. දැන් අපි බැලුවොත් එහෙම මේ ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් එකේ height එක මොකක්ද කියලා අපි මේ ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් එකේ path එක දිගම path එක දිගේ ගියොත් අපිට හඳුන ගන්න පුළුවන්. දැන් බලන්න RAA1 B11 B111 කියන එක තමයි මේ ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් එකේ දිගම path එක. එතකොට මේ path එකේ nodes කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. nodes 5ක් තියෙනවා. එතකොට මේ ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් එකේ height එක වෙන්නේ 5යි. දැන් ඔයාලට පොඩි එක්සර්සයිස් එකක් තියෙනවා. මේකේදී ඔයාලට කරන්න තියෙන්නේ අර අපි කලින් ඉගෙන ගත්ත terms තියෙන්නේ root එක, parent nodes, siblings, leaf nodes, path එක, height එක අන්න ඒ වගේ terms වලට හරියන විදිහට මේ tree data structure එකෙන් අපිට හඳුන ගන්න පුළුවන් nodes ටික මොනවද කියලා මෙතනට දක්වන්න. අපි දැන් උත්තර ටික බලමු. පළවෙනියටම තියෙන්නේ root එක. root එක කියන්නේ මොකද්ද? මේ tree data structure එක පටන් ගන්න node එක. එතකොට මේ tree data structure එකට අනුව root එක වෙන්නේ 56. parent nodes මොනවද? parent nodes කියන්නේ child nodes තියෙන node. එතකොට parent nodes ඉතින් අපිට ගන්න පුළුවන් මොනවද? 56 ගන්න පුළුවන්. මොකෝ 56 root node එකක් වගේම parent node එකක්. මොකද 56 කියන නෝඩ් එකට child nodes තියෙනවා 12යි 60යි කියලා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 12. මොකද ඒකට 6 කියලා child node එකක් තියෙනවා. 60 ගන්න පුළුවන්. ඒකට 70, 62, 19 කියලා child nodes තියෙනවා. 62 ගන්න පුළුවන්. මොකද ඒකට 35, 43 කියලා child nodes තියෙනවා. 35 ගන්න පුළුවන් 85 කියලා child node එකක් තියෙන හින්දා 43 ගන්න පුළුවන් 2 කියලා child node එකක් තියෙන හින්දා 85 ගන්න පුළුවන් 3 කියලා child node එකක් තියෙන හින්දා. ඊට පස්සේ අපිට තියෙන්නේ siblings. siblings කියන්නේ සහෝදරයෝ. එකම parent node එක තියෙන child nodes. එතකොට මෙතනට අනුව siblings ලා වෙන්නේ 70යි 62යි 19. එයාලා එක collection එකක්. එයාලා siblings collection එකක්. ඊළඟ collection එක තමයි 35යි 43. ඒ වගේම ඔයාලට මෙතන siblings විදියට ගන්න පුළුවන් මේ 12යි 60යි කියන දෙකත්. leaf nodes මොනවද? leaf nodes 6, 70, 19, 3, 2 කියලා අපිට ගන්න පුළුවන්. path to node 85. 85 කියන node එකට යන තියෙන path එක. 56න් පටන් ගත්ත root node එකෙන් 60, ඊට පස්සේ 62, ඊට පස්සේ 35, ඊට පස්සේ තියෙනවා 85. එතකොට මේ tree data structure එකේ height එක මොකක්ද? height එක 6යි. අපි බැලුවොත් එහෙම මේක තමයි අපිට තියෙන දිගම path එක. එතකොට එකේ nodes තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. එතකොට මේ tree data structure එකේ height එක 6යි කියලා අපිට
ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා binary tree සහ multi-way tree කියලා මේ tree data structure එක බෙදෙන ප්‍රධාන කොටස් දෙකක්. binary tree කියන්නේ මේ tree data structure එකට ඉන්න පුළුවන් maximum children ගන්න. ඒ කියන්නේ උපරිම ළමයි ගන්න දෙන්නයි. ඒ කියන්නේ එක node එකකට උපරිම ළමයි දෙන්නයි ඉන්න පුළුවන්. multi-way tree එක එහෙම limit එකක් නැහැ. ඕන තරම් ළමයි සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. දැන් මේ උදාහරණ දිහා බැලුවොත් එහෙම මෙතන මේ නෝඩ් එකට ඉන්නේ උපරිම ළමයි දෙන්නයි. හැබැයි මේ නෝඩ් එකේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. එතකොට binary tree එක උපරිම ළමයි දෙන්නයි ඉන්න පුළුවන්. multi-way tree එක ඕන තරම් ළමයි සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. දැන් binary tree ගත්තාමත් ඒකෙත් variations වගේක් තියෙනවා. පළවෙනි variation එක තමයි සාමාන්‍ය normal binary tree එක. අර අපි කලින් කතා කරපු binary tree එක. එතකොට ඒකේ ළමයි ඉන්න පුළුවන් බිංදුවත් එකත් දෙකත්. දැන් මේ උදාහරණෙ දිහා බැලුවොත් එහෙම මේ node එකට එක ළමෙක්වත් නැහැ. එතකොට බිංදුවයි. මේ node එක දිහා බැලුවොත් එහෙම මේ node එකට එක ළමෙක් ඉන්නවා. එතකොට එකයි. මේ node එක දිහා බැලුවොත් එහෙම මේ node එකට ළමයි දෙන්නෙක් ඉන්නවා. එතකොට දෙකයි. උපරිම ළමයි දෙන්නයි. ඊළඟ variation එක තමයි full binary tree කියන එක. full binary tree එකක් කියන්නේ මේ binary tree එකට ඉන්න පුළුවන් ළමයි බිංදුවත් දෙකත් විතර. ඒ කියන්නේ අර එක කියන කොටස අයින් වෙනවා. මේ එතකොට මේ binary tree එකේ එක node එකකට ඉන්න පුළුවන් ළමයි දෙන්නයි. එහෙම නැත්නම් එක ළමෙක්වත් නැහැ. ඒ කියන්නේ ළමයි ඉන්නවා නම් ඒ node එකට ඉන්න පුළුවන් ළමයි දෙන්නෙක් විතරයි. එක ළමෙක් ඉන්න බෑ. එහෙම නැත්නම් එක ළමෙක්වත් නැතුව ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඒක full binary tree එකක් වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ perfect binary tree එක. දැන් මේ perfect binary tree කියන්නේ full binary tree එකක්ම. ඒ කියන්නේ එතකොට මේ perfect binary tree එකෙත් child nodes. ඒ කියන්නේ parent කෙනෙකුට ඉන්න පුළුවන් child nodes ගන්න බිංදුවයි දෙකයි තමයි. ඒ කියන්නේ මේකෙත් අඩුම බිංදුව ඉන්න පුළුවන් උපරිමේ දෙකයි. ඒ කියන්නේ බිංදුව හෝ දෙක විතරයි ඉන්න පුළුවන්. දැන් මේක දිහා බැලුවොත් එහෙම මේ නෝඩ් එකට බිංදුවයි. හැබැයි මේ නෝඩ් එකට දෙකයි. මේ නෝඩ් එකට බිංදුවයි. මේ නෝඩ් එකට දෙකයි. තේරෙනවනේ? එතකොට perfect binary tree එකක් කියන්නේ full binary tree එකක්. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. බලන්න මේ leaf nodes මෙතන. හැබැයි මෙතන leaf nodes ටික ඔක්කොම තියෙන්නේ එක level එකේ. එහෙමනම් perfect binary tree එකක් වෙන්න ඒක full binary tree එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඒකේ leaf nodes ටික එකම level එකේ තියෙන්න ඕනේ. එතකොට දැන් අපිට තේරුම් ගන්න පුළුවන් perfect binary tree වෙන හැම tree එකක්ම full binary tree එකක් වෙනවා. හැබැයි full binary tree එකක් වෙන හැම tree එකක්ම perfect binary tree එකක් වෙන්නේ නැහැ. අපි දැන් මේ perfect binary tree එකේ structure එක දිහා බැලුවොත් එහෙම අපිට මේක ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් මේක perfect binary tree එකක්ද කියලා අපිට හොයාගන්න equation එකක් තියෙනවා. සමීකරණයක්. n සමානයි 2යි h ගේ බලය ඍණ 1 කියලා. n කියන්නේ number of nodes. ඒ binary tree එකේ තියෙන node සංඛ්‍යාව තමයි n වලින් නිරූපණය වෙන්නේ. එතකොට h කියන්නේ height එක. අපි height එක මොකක්ද කියලා දන්නවා. maximum number of nodes in the longest path. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 7 nodes 7ක් තියෙන එකක් perfect binary tree එකක්ද කියලා අපිට check කරගන්න පුළුවන්. එතකොට අපිට height එක එනවා 3යි කියලා අපිට value එකක් එනවා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් එනවා මෙතන උත්තරයක් විදිහට. එතකොට මේක perfect binary tree එකක් වෙනවා. ඊළඟට අපිට පුළුවන් height එකෙන් check කරන්න. height එක 5ක් වෙච්ච එක අපිට nodes ගන්න හොයාගන්න පුළුවන්. එතකොට nodes 31ක් තියෙනවා height එක 5ක් වෙච්ච perfect binary tree එක. එතකොට දැන් මේකෙන් අපි කරේ height එක 5ක් වෙච්ච
perfect binary tree එක තියෙන්න ඕනේ nodes සංඛ්‍යාව මෙතනින් අපි හොයාගත්තා. ඒ වගේම මෙතනින් කරේ nodes 7ක් තියෙන perfect binary tree එකක් height එක කොච්චරද කියලා determine කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ 512ක් කියලා node සංඛ්‍යාවක් තියෙනවා. ඒකේ height එක මොකක් කියලා වෙනවා. මේක perfect binary tree එකක් නේ. දැන් මේකේ height එක එන්නේ 9.0.03. එතකොට මේ height එක පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. එතකොට අපිට තේරෙනවා මේක perfect binary tree එකක් නෙමෙයි කියලා. ඔයාලට මේ උදාහරණ ටික දිහා බැලුවොත් එහෙම තේරෙනවා perfect binary tree එකක් වෙන්න නම් සාමාන්‍යයෙන් n number of nodes odd number එකක් වෙන්න ඕනේ. even number එකක් නෙමෙයි. ඒ කියන්නේ ඉරට්ටේ නොවන සංඛ්‍යාවක් වෙන්න ඕනේ මේ n කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා මේ binary search tree කියලා එකක්. දැන් මේ binary search tree එකේදී වෙන්නේ අපිට දීලා තියෙන series එකක් අපේ binary tree එකක් ආකාරයෙන් නිර්මාණය කරන එක. එතකොට අපි දන්නවා binary tree එක උඩරින් ඉන්න පුළුවන් child nodes දෙන්නයි. ඒ වගේම තමයි දැන් මෙතන අපි කතා කරන්නේ එක node එකකට compare කරනවා. එක node එකක තියෙන සංඛ්‍යාව දැන් අපි check කරන සංඛ්‍යාවලට වඩා විශාල නම් අර අපි check කරන සංඛ්‍යාව ඒ node එකෙන් වම් අත පැත්තට එනවා. අපි check කරන node එකේ සංඛ්‍යාව අපිට තියෙන node එකේ සංඛ්‍යාවට වඩා විශාල නම් ඒක අර තියෙන node එකෙන් දකුණු අත පැත්තට එනවා. ඔයාලට මේක දිහා බැලුවොත් හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. දැන් බලමු අපි මෙතන 30 25 28 40 45 100 6 කියලා සීරීස් එකක් තියෙනවා. දැන් අපි මෙතන මේ සීරීස් එකේ මුලින්ම තියෙන නම්බර් එක root node එක විදිහට ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මොකද්ද? 25. දැන් අපි බලනවා 25 කියන්නේ 30ට වඩා විශාල සංඛ්‍යාවක්ද කුඩා සංඛ්‍යාවක්ද කියලා. 25 කියන්නේ 30ට වඩා කුඩා සංඛ්‍යාවක්. එහෙනම් 25 කියන node එක 30න් වම් අත පැත්තට එන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන මොකද්ද? 28. දැන් අපි check කරනවා 28යි 30. 28 30ට වඩා කුඩා සංඛ්‍යාවක්. එතකොට ඒක 30න් වම් අත පැත්තට එන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 25 කියලා node එකක්. එතකොට අපි දැන් 25යි 28යි check කරනවා. 25 28ට වඩා කුඩා සංඛ්‍යාවක්. එහෙමනම් 28 කියන එක 25න් දකුණු අත පැත්තට එන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා 40 කියලා node එකක්. දැන් 40 30ට වඩා විශාලයි. එහෙනම් ඒක 30න් දකුණු අත පැත්තට තමයි එන්න ඕනේ. ඊට පස්සේ අපිට එනවා 45 කියලා එකක්. 45 30ට වඩා විශාලයි. ඊට පස්සේ අපි ඒක 40ත් එක්ක සංසන්දනය කරනවා. 40ටත් වඩා 45 විශාල හින්දා ඒක 40 කියන node එකෙනුත් දකුණු අත පැත්තට යනවා. ඊට පස්සේ අපිට තියෙනවා 100. 100 කියන්නේ 30ට වඩා විශාල සංඛ්‍යාවක්. එහෙනම් ඒක 30න් දකුණු අත පැත්තට යනවා. ඊට පස්සේ අපිට එනවා 100යි 40යි. 40 කියන්නේ 100ට වඩා කුඩා සංඛ්‍යාවක්. ඒ නිසා 100 කියන node එක 40න් දකුණු අත පැත්තට යනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 45 කියලා node එක. එතකොට 100යි 40 සංසන්දනය කරාම 100 විශාලයි. එහෙනම් 100 45 කියන node එකෙන් දකුණු අත පැත්තට යනවා. අන්තිමට අපිට මේ සීරීස් එකේ 6 කියලා node එකක් තියෙනවා. දැන් 6 30ට වඩා කුඩායි. එහෙනම් ඒක වම් අත පැත්තට තමයි එන්නේ. ඊට පස්සේ තියෙනවා 25. 25 කියන්නේ 6ට වඩා විශාල සංඛ්‍යාවක්. එහෙනම් 6 කියන එක 25න් වම් අත පැත්තට එන්න ඕනේ. එතකොට අපිට දැන් මේ දීලා තියෙන සීරීස් එකේ binary search tree එක තමයි මේ අපි අරගෙන තියෙන්නේ. ඔයාලට මේ exercise එක කරොත් එහෙම තවත් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ binary search tree එක කරන්නේ කොහොමද කියලා. දැන් මම කිව්වා series එකේ මේ මුලින්ම තියෙන
වැලියු එක තමයි අපි root node එක විදිහට ගන්න කියලා. ඔයාලා එහෙනම් බලන්න මේ exercise එක කරලා ඔයාලට මේ binary search tree එක දීලා තියෙන series එකෙන් නිර්මාණය කරන්න පුළුවන් කියලා. හරි අපි එහෙනම් බලමු මේකට උත්තරේ මොකක්ද කියලා. දැන් මේකේ root node එක 60යි. මොකද අපි series එකේ තියෙන පළවෙනි value එක තමයි root node එක විදිහට ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ 23. 23 කියන්නේ 60ට වඩා කුඩා සංඛ්‍යාවක් නිසා ඒක වම් අත පැත්තට ආවා. ඊට පස්සේ තියෙන්නේ 85. 85 කියන්නේ 60ට වඩා විශාල සංඛ්‍යාවක්. ඊට පස්සේ 45. 45 කියන්නේ 60ට වඩා කුඩා සංඛ්‍යාවක් 23ට වඩා විශාල සංඛ්‍යාවක්. ඊට පස්සේ අපිට තියෙනවා 63. 63 කියන්නේ 60ට වඩා විශාල සංඛ්‍යාවක් 85ට වඩා කුඩා සංඛ්‍යාවක්. ඊට පස්සේ තියෙනවා අපිට 95. 95 කියන්නේ 60ට වඩා විශාලයි 85ට වඩා විශාලයි. ඊට පස්සේ අපිට තියෙනවා 10. 10 කියන්නේ 60ට වඩා කුඩායි 23ට වඩා කුඩායි. 44. 60ට වඩා කුඩායි 23ට වඩා විශාලයි 45ට වඩා කුඩායි. ඊට පස්සේ අපිට තියෙනවා 11. 11 කියන්නේ 60ට වඩා කුඩායි 23ට වඩා කුඩායි 10ට වඩා විශාලයි. 13. 60ට වඩා කුඩායි 23ට වඩා කුඩායි 10ට වඩා විශාලයි 11ට වඩා විශාලයි. 15. 60ට වඩා කුඩායි 23ට වඩා කුඩායි 10ට වඩා විශාලයි 11ට වඩා විශාලයි 13ටත් වඩා විශාලයි. 46. 46 60ට වඩා කුඩායි හැබැයි 23ට වඩා විශාලයි 45ටත් වඩා විශාලයි. 79. 60ට වඩා විශාලයි 85ට වඩා කුඩායි හැබැයි 63ට වඩා විශාලයි. එතකොට මේ දීලා තියෙන සීරීස් එකට අනුව හරියන binary search tree එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ tree data structure ගැන කතා කරනකොට තියෙනවා expression trees කියලා වර්ගයක්. මේ expression trees කියන්නේ අපි expressions නිරූපණය කරන්න පාවිච්චි කරන binary trees වගේ. එතකොට මේකේ internal nodes ඒ කියන්නේ මේ tree data structure එකේ ඇතුලේ තියෙන node එක අපි operate එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට external nodes පිටත තියෙන nodes වලට අපි operands එහෙම නැත්නම් ඒ operate එකත් එක්ක සම්බන්ධ වෙන සංඛ්‍යාත හරි සංකේත හරි තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ දීලා තියෙන සූත්‍රයට අනුව expression tree එක මොකක්ද කියලා දැන් මෙතන බලන්න දෙක වැඩි කරනවා a ඍණ 1 ඊට පස්සේ ඒ සම්පූර්ණ එක එකතු වෙනවා 3 සහ 6 ගුණිතයට. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේක කොටස් වලට හඳුන ගන්න ඕනේ. ඒකට අපිට පේනවා මුලින්ම a ඍණ 1 තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ ඒක තමයි දෙකෙන් වැඩි වෙන්නේ. ඊට පස්සේ 3 6න් වැඩි වෙනවා. ඊට පස්සේ ඒකෙන් එන උත්තරේ තමයි අර අතන a ඍණ 1 ගුණිතයක් 2 කියන එක එකතු කරලා ගන්න. ඒකට අපි මුලින්ම කරන්න ඕනේ a ඍණ 1. එතකොට මේ තියෙන්නේ a ඍණ 1 මං කිව්වා එළියේ තියෙන්නේ operands ඇතුලේ තියෙන්නේ operator එක කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? ඒක
වැඩි කරන්න ඕනේ දෙකෙන්. එතකොට දැන් මේකින් එන උත්තරේ අපි වැඩි වෙන්න ඕනේ දෙකෙන්. එතකොට 2 times මේක මෙහෙමනේ තියෙන්නේ. මේ දෙකෙන් වැඩි කරා මෙන්න මේ තියෙන සංඛ්‍යාව. ඊට පස්සේ අපිට මොකද තියෙන්නේ? 3 වැඩි කිරීම 6. ඉතින් 3 වැඩි කරා 6න්. ඊට පස්සේ මේ පැත්තෙන් එන උත්තරේ මේ පැත්තෙන් එන උත්තරේ නේද එකතු කරන්න. එහෙමනම් අපිට මෙතන මෙහෙම එකතු කරන්න පුළුවන් නෝඩ් එකක් දාලා. එතකොට දැන් මේකෙන් අපිට තේරෙනවා මේ තියෙන්නේ a-1 එක වැඩි කරනවා 2කින් ඊට පස්සේ ඒක එකතු කරනවා 3 වැඩි කිරීම 6න් එන ගුණිතයට කියලා. එතකොට මේ එක්ස්ප්‍රෙෂන් 3 එකෙන් කරන්නේ අපි ඒ වගේ දෙයක්. අපිට දීලා තියෙන සූත්‍රයක් අපි 3 එකක් ආකාරයෙන් දක්වන එක. ඔයාලා දැන් මේ දීලා තියෙන සූත්‍රයට එක්ස්ප්‍රෙෂන් 3 එකක් ලියන්න. එතකොට ඔයාලට මේ එක්ස්ප්‍රෙෂන් 3 එකක් කොහොමද හරියටම ලියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. අපි එනම් මේකට උත්තරේ බලමු. මොකද්ද තියෙන්නේ? x ධන y ඒක වැඩි කරනවා z ගෙන් ඊට පස්සේ එන සම්පූර්ණ උත්තරේ බෙදම 300න්. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ x ධන y නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ මේ x ධන y කියන එක වැඩි කරනවා z ගෙන්. ඊට පස්සේ ඒ එන උත්තරේ බෙදන්න ඕනේ අපි 300. එතකොට මේක තමයි අපිට මේ තියෙන එක්ස්ප්‍රෙෂන් එකට එන එක්ස්ප්‍රෙෂන් 3 එක. ඔයාලා මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එකටත් එක්ස්ප්‍රෙෂන් 3 එකක් කමින් හරි අපි එන මේ එක්ස්ප්‍රෙෂන් එකට එන එක්ස්ප්‍රෙෂන් 3 එක මොකක්ද කියලා බලමු. අපිට මුලින්ම තියෙන්නේ 2 වැඩි කිරීම 5 ධන 6 ඊට පස්සේ ඒක වැඩි කරනවා 8ෙන්. එතකොට අපි ඒක කොහොමද දක්වන්නේ? මුලින්ම අපිට තියෙන්නේ 2 වැඩි කිරීම 5. අපි 2 වැඩි කිරීම 5 කියන එක මුලින් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ 2 වැඩි කරලා 2 5ෙන් වැඩි කරලා එන උත්තරේ අපි 6ක් එකතු කරනවා. ඊට පස්සේ ඒ 6ක් එකතු කරපු උත්තරේ අපි ආයි 8ෙන් වැඩි කරනවා. ඊට පස්සේ මේක අපි බෙදන්නේ මෙන්න මේ පැත්තේ තියෙන උත්තරේ. එතකොට අපි මේ උත්තරේ හදාගන්නේ කොහොමද? අපි මුලින්ම හදාගන්නවා 4 ඍණ 6 කියලා එකක්. මේ 4 ඍණ 6 වැඩි වෙන්නේ මොකෙන්ද? 1 ධන 6. එහෙනම් 1 ධන 6 කියලා එකකුත් තියෙනවා. එතකොට මේ දෙක තමයි වැඩි වෙන්නේ. ඊට පස්සේ මේ දෙක වැඩි වෙලා එන උත්තරේ තමයි අපි මේකෙන් බෙදන්නේ. එහෙනම් මේ දෙකේ යා කරන්නේ අපි බෙදීම කියන
ඔපරේටර් එක දාලා. එතකොට මේ තියෙන එක්ස්ප්‍රෙෂන් එකට එන එක්ස්ප්‍රෙෂන් ට්‍රී එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ට්‍රී ඩේටා ස්ට්‍රක්චර්ස් ගැන අපි කතා කරනකොට අපිට එනවා ඩිසිෂන් ට්‍රී කියලා ට්‍රී එකක්. මේ ඩිසිෂන් ට්‍රී කියන්නේ බයිනරි ට්‍රී එකක්ම තමයි. මේක පාවිච්චි කරන්නේ තීරණ ගන්න, ඩිසිෂන්ස් ගන්න. එතකොට මේ බයිනරි ට්‍රී එකේ ඩිසිෂන්ස් තියෙන්න පුළුවන් දෙකයි. ඒ වගේම තමයි මේකේ ඉන්ටර්නල් නෝඩ්ස්, ඇතුලේ තියෙන නෝඩ්ස් වලට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න වලට උත්තර වෙන්න පුළුවන් yes no කියන එක. ඒ කියන්නේ ඔප්ෂන්ස් දෙකයි තියෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. වෙන ඔප්ෂන්ස් තියෙන බෑ. එක්ක ඔව් එක්ක නෑ. ඒ වගේම තමයි එක්ස්ටර්නල් නෝඩ් එකේ තියෙන්නේ අර yes no questions වලින් තීරණය වෙන decision එක. එතකොට මේ ඉන්ටර්නල් නෝඩ් එක කියන්නේ ප්‍රශ්නය අපි නිරූපණය කරන්නේ මේ වගේ curved rectangle එකකින්. ඒ කියන්නේ මේ curved rectangle එකකින් අපිට පෙන්වන්න පුළුවන් මේකේ decision tree එකේ questions. ඒ වගේම decision tree එකේ decisions අපි පෙන්වන්නේ මේ වගේ circle එකකින්. අපි දැන් මේ සිනාරියෝ එක දිහා බැලුවොත් එහෙම මේ තියෙන loan approval සිනාරියෝ එකක්. දැන් මෙතන කියන්නේ loan එකක් ගන්න එක පුද්ගලෙක් අවුරුදු 18ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි පළවෙනි එයා සම්පූර්ණ කරන්න ඕනේ කාර්යය. ඉතින් first of all ඒ කියන්නේ ඔක්කොටම කලින් එයා 18ට වඩා වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ එයාගේ monthly income එක 50000ට වඩා වැඩි නම් එයාගේ application එක අපි accept කරනවා. හැබැයි එයාගේ monthly income එක අඩු නම් හැබැයි එයාට assets තියෙනවා නම් එයාට loan එක approve කරගන්න පුළුවන්කම ලැබෙනවා. So දැන් මේකේ decision tree එක කොහොමද පටන් ගන්න? මුලින්ම පටන් ගන්න ඕනේ ප්‍රශ්නකින්. එතකොට මුලින් මොකද්ද ප්‍රශ්නේ? internal node එකක්. එතකොට ප්‍රශ්නේ මොකක්ද? මුලින්ම check කරන්න ඕනේ මෙයා 18ට වඩා වැඩිද කියන එක. එතකොට මේකේ තියෙන්න පුළුවන් උත්තර මොනවද? yes no options දෙකක් තියෙන්න පුළුවන්. එතකොට yes වුණොත් අපි බලනවා minimum income එක 50000ට වැඩිද කියලා. හැබැයි යාගේ වයස 18ට වඩා අඩු නම් මොකෝ වෙන්නේ? යාව රිජෙක්ට් කරනවා. යාගේ ඇප්ලිකේෂන් එක අපි ගන්නෙ නැහැ. ඊට පස්සේ අපි මිනිමම් ඉන්කම් එක චෙක් කරනවා. එතන තියෙන ප්‍රශ්නයක්. එතකොට එතන තියෙනත් පුළුවන් උත්තර මොනවද? yes no. එයාගේ මිනිමම් ඉන්කම් එක 50000ට වඩා වැඩි නම් අපි එයාගේ ඇප්ලිකේෂන් එක ඇක්සෙප්ට් කරනවා. හැබැයි එයාගේ මිනිමම් ඉන්කම් එක අඩු නම් අපි ඊට පස්සේ මොකක්ද අහන්නේ? එයාට assets තියෙනවද කියලා. එතකොට assets කියන question එකේනොත් උත්තර මොනවද දෙන්න පුළුවන්? yes no කියන උත්තර දෙකක් තියෙනවා. එතකොට එයාට assets තියෙනවා නම් අපි application එක බාර ගන්නවා. එහෙම නැත්නම් ඒ application එක අපි reject කරනවා. එතකොට ඔයාලා තේරෙනවා මුලින්ම අපි කරේ age එක check කරා. ඊට පස්සේ age එක සම්පූර්ණ නැත්නම් කෙලින්ම reject කරා. age එක සම්පූර්ණ නම් අපි minimum income එක check කරා. minimum income එක තියෙනවා නම් අපි යාගේ application එක බාර ගත්තා. හැබැයි minimum income එක නැත්නම් අපි assets check කරා. ඊට පස්සේ කරන්නේ assets check කරලා assets තියෙනවා නම් යාගේ application එක බාර ගන්නවා. assets නැත්නම් යාගේ application එක reject කරනවා. ඔයාලා මේ සිනාරියෝ එකට තියෙන එක්සර්සයිස් එක කරොත් එහෙම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ decision tree එකක් කොහොමද නිර්මාණය කරන්න කියලා.
හරි අපි මේ සිනාරියෝ එක දිහා බලමු. මේකේ තියෙන මොකද්ද? O level exam එකක් ගන්න. එතකොට මේ O level exam එක ලියන්න ළමයෙක්ට NIC එකක් තියෙන්න ඕනේ. හැබැයි NIC එකක් නැති කෙනෙක්ට postal ID එකකින් exam එකට ලියන්න පුළුවන්. අපි මුලින්ම check කරන්නේ මොකද්ද? එයාට NIC එකක් තියෙද්ද නැද්ද කියලා. NIC එකක් තියෙද්ද නැද්ද කියන එකට ප්‍රශ්නෙට yes no උත්තර දෙකක් තමයි තියෙන්න පුළුවන්. එතකොට yes වුණොත් එයාට විභාගෙ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බලනවා එයාට postal ID එකක් තියෙනවද කියලා. එතකොට postal ID එකක් තියෙනවද කියන ප්‍රශ්නටත් උත්තර තියෙන්න පුළුවන් yes no කියලා විතරයි. එතකොට එයාට postal ID එක තියෙනවා නම් එයාට exam එක ලියන්න පුළුවන්. හැබැයි එයාට postal ID එකකුත් නැත්නම් එයාට exam එක ලියන්න බෑ. දැන් මෙතන check කරන්න NIC එක නැත්නම් postal ID එකක් නැත්නම් එයාව reject කරනවා. එයාව exam එකට පිළිගන්නේ නැහැ. අපි දැන් tree data structure එකේ summary එක දිහා බැලුවොත් එහෙම සාරාංශය දිහා බැලුවොත් එහෙම අපිට මුලින්ම තියෙන්නේ මේ tree data structure කියන්නේ මොකක්ද කියලා. ඒතකොට tree data structure කියන්නේ non linear data structure එකක්. අපි මේ වගේම non linear data structure එක discuss කරා. ඒ තමයි graph data structure එක. එතකොට මේ tree data structure එක ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ binary tree සහ multi-way tree කියන එක. දැන් මේ binary tree සහ multi-way tree කියලා වෙන් කරන්නේ එයාලගේ ඉන්න child ගාන. ඒ කියන්නේ maximum number of children වලින් කියන කැටගරි එකෙන් තමයි අපි මේ binary tree සහ multi-way tree කියලා දෙකකට වෙන් කරන්නේ. එතකොට binary tree වල maximum 2 children, multi-way tree වල no limit. ඒ කියන්නේ limit එකක් නැහැ. maximum children සංඛ්‍යාවක් නැහැ. ඊට පස්සේ binary tree කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය binary tree, full binary tree සහ perfect binary tree කියලා. එතකොට binary tree එකක් කියන්නේ සාමාන්‍ය binary tree එක, normal. ඒ කියන්නේ ඒකට කිසි විශේෂත්වයක් නැහැ. ඒ කියන්නේ ඒකට ඉන්න පුළුවන් ළමයි 0යි 1යි 2යි කියන එක. ඒකට ළමෙක් නැතුව ඉන්නත් පුළුවන්, එක ළමෙක් ඉන්නත් පුළුවන්, ළමයි දෙන්නෙක් ඉන්නත් පුළුවන්. ඒ child nodes. ඊට පස්සේ full binary tree එකක් කියන්නේ ඒකට child nodes තියෙන පුළුවන් 0වත් 2ක් විතරයි. ඒ කියන්නේ ඒකට child nodes තියෙන්නත් පුළුවන්. ඒකට child nodes නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි තියෙනවා නම් child nodes අනිවාර්යෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් එක child node එකක්වත් තියෙන්න බෑ. perfect binary tree එකක් කියන්නේ full binary tree එකක් වගේ. ඒ කියන්නේ ඒකට child nodes නැතුව ඉන්නත් පුළුවන්. child nodes තියෙනවා නම් අනිවාර්යෙන් child nodes දෙකක් තියෙන්න ඕනේ. හැබැයි මේ perfect binary tree එකේ leaf nodes ටික ඔක්කොම එකම level එකේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක perfect binary tree එකක් වෙන්නේ. perfect binary tree එකක් අපිට ත්‍රිකෝණාකාරයක හැඩයක් ගන්නවා කියලා කියන්නත් පුළුවන්. that tree data structure එකේ application එක ගැන කතා කරොත් එහෙම අපි දැන් computer එකේ create කරන folders උත් මේ tree data structure එකට අනුව තමයි create වෙන්නේ. ඒ කියන්නේ root එකක් තියෙනවා. ඒ root එකෙන් තමයි folders create වෙවි යන්නේ. කියන්නේ අපි දැන් බැලුවොත් එimhe folder path එකක් තියෙනවා. ඒ folder path එක කියන්නේ ඒ තියෙන folder එක. ඒ කියන්නේ folder එක කියන්නේ node එකක් නම් ඒ node එකට තියෙන root එකේ ඉන්න path එක තමයි folder path එක විදිහට අපිට දක්වන්නේ. එතකොට tree data structure එකේ basics ටික ගැන කතා කරන්න තියෙන මෙච්චරයි. ඔයාලට මේ කියපු කාරණා ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.